right එහෙනම් පුතේ මෙතන තමයි අපි ගිය සතියේ නේද ආර්ථික පද්ධති තුනයි සාම්ප්‍රදායික ආර්ථික නිදහස් වෙළඳපොළ ආර්ථික විධාන ආර්ථික මේ විධාන නිදහස් වෙළඳපොළ එකතු වෙලා මිශ්‍ර කියන ආර්ථිකය හැදුනා එහෙනම් පුතේ අපි අද ඉගෙන ගන්න යනවා මේ වලින් පළවෙනි ආර්ථික පද්ධති වර්ගයේ මම හිතනවා මේ chart එක හදලා ලස්සනට පොතේ අඳගෙන නැති කියලා මම මේක අන්තිමට ගිය සතියේ දුන්නේ පොතේ 13 වෙනි පිටුවේ ලස්සන chart එක දාගෙන ඇති අද ඉගෙන ගන්න යනවා වෙළඳපොළ ආර්ථික මෙන්න මෙයා ගැන ඉස්සෙල්ලාම ඉගෙන ගමු අපි පෙරලන්ද 14 වෙනි පිටුවට 14 වෙනි පිටුව හොඳයි ඩේට් එක දාන්න අද කවද්ද 11 නේද ඔව් ඩේට් එක දාන්න මම මෙන්න මේ ටික මකන්නම් අනවශ්‍ය දේවල් ටික මකන්නම් මේකට පොඩ්ඩක් ඕන වෙන දේවල් ටික තියෙනවා හරි ඔන්න දැන් වෙළඳපොළ එකට සම්බන්ධ දේවල් ටික ඉතුරු කරලා මම අනිත් ටික මැකුවා හරි එන්නකෝ ටියුට් එකේ 14 වෙනි පිටු අපි අද කතා කරන්නේ නිදහස් වෙළඳපොළ ආර්ථික ගැන. ඕකට කියනවා වෙළඳපොළ ආර්ථික පද්ධති කියනවා, ධනේශ්වර ආර්ථික පද්ධති කියනවා, නිදහස් වෙළඳපොළ කියනවා, පෞද්ගලික ව්‍යවසාය ආර්ථික පද්ධති කියලා. ඔය එක එක නම් වලින් කියන්නේ එකම එක්කෙනාට තමයි. හරිද? මාකට් ඉකොනොමික් කියලා කියනවා. right. උදේ මොකද මේ මාකට් ඉකොනොමික් කියන්නේ? මේකෙදි වෙන්නේ මෙයාට අපි අරන් දෙන නිර්වචනය තමයි මේ ආර්ථිකය මේකේ තියෙන ලක්ෂණ වලින්ම තමයි පුතේ අපි මේකේ නිර්වචනය හදාගන්නේ. මේ ආර්ථිකයේ තියෙන ලක්ෂණ වලින්ම අපි නිර්වචනය හදාගන්නවා. එන්නකො මාත් එක්ක නිර්වචනය හදමු. අපි මෙතනින් පටන් ගමු. හරි. මම දැන් නිර්වචනයක් හදනවා. හොඳට බලාගන්න මම යන පාරත් එක්කම. හරි. ආර්ථිකයක් ඔන්න නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් එහෙම නැත්නම් වෙළඳපොළ ආර්ථිකයකට නිර්වචනයක් හදමු. දේපල පිළිබඳව දේපල අයිතිය පිළිබඳව නැත්නම් දේපල පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති. දේපල පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් ඇති. එතකොට දේපල අයිතිය පෞද්ගලිකයි කියන්නේ මේ ආර්ථිකයේ පුතේ තීරණ ගන්නේ කවුද? ව්‍යවසායකයෝ. රජය නෙමෙයි. මේ ආර්ථික ඇතුලේ දේපල සේරම අයිති පෞද්ගලිකංශ. පෞද්ගලිකංශයේ ඉන්නේ කවුද? අපි ඔයාලා වගේ හැමෝම සාමාන්‍ය මිනිස්සු ව්‍යවසායකයෝ. අපිට තමයි හැමදේම අයිති. අපේ භූමිය, ප්‍රාග්ධන හැමදේම අපේ. අපි තමයි තීරණ ගන්න. එතකොට අපිට දේපල හිමිකම පෞද්ගලිකංශයේ තියෙන නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වෙන තීරණ ගැනීම කොහොමද කරන්නේ? තීරණ ගැනීම කරන්නේ දේපල හිමිකම පෞද්ගලිකංශයේ තියෙන නිදහස් ව්‍යවසායකත්වයක් ක්‍රියාත්මක වෙන මිල යාන්ත්‍රණයට අනුව මොකක්ද යාළගේ පුතේ සානුබලය වෙන්නේ? මිල යාන්ත්‍රණයට අනුව තමයි තීරණ ගන්නෙ. හරි. සානුබලය පුතේ ද්‍රවාත්මකයි. ද්‍රවාත්මක කියන්නේ මොකක්ද? අපි කලින් ඉගෙන ගත්තා. ලාභය පදනම් කරගෙන වැඩ කරනවා. මොකක් හරි දෙයක් දැක්කහම මතක් කරන්නේ මේක විකුණන්නේ කොහොමද කියලා. හරිද? ලාභය පදනම් කරගෙන වැඩ කරනවා. ඔයගොල්ලෝ තිබ්බනේ අහලා තියෙනවද කතාවක් ඔය ජාතක කතාවක් නෙමෙයි. ඒ බුදුහාමුදුරන් කාලේ තිබ්බේ සමකාලීන කතාවක්. මට ඒක හරියට මතක නැහැ එයාගේ නම් ගම් මොනවද කියලා. අර මී කුණක් කුණලා සිටුවරයෙක් වෙච්ච කතාවක් තියෙනවා. අර පාරේ යනකොට දුප්පත් මිනිස්සෙක් ඒ හරිමිය වෙලා පාරේ යනකොට මීයක් කුණු වෙලා ඉන්නවා දකින්නවා. මේ මැරිච්ච මීයක් ඉන්නවා පාරේ. ඊට පස්සේ ආව අරගෙන යනවා. යනකොට මිනිස්සෙක් කියලා සල්ලි කීයක් හරි දෙලේ මී කුණ අරගෙන යනවා. ඊට පස්සේ ඒ හම්බෙච්ච සල්ලි වලින් තව මොකක් හරි එකක් අරගෙන එහෙම ටික ටික දියුණු වෙලා එයා අන්තිමට සිටුවරයෙක් බවට පත් වෙන කතාවක්. හරිද? මම මුලින් ඉඳන් අගටම කියන්න මම හරියටම මේක කතාව 100%ක් මට මතක නැහැ. ඒ වගේ දේවල් පොඩ්ඩක් වරද්දන්න තු කියන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ. හරිද? කතාව දන්නවනේ මොකක් හරි.
ඒක අර මීකුණක් විකුණලා සිටුවරෙක් වෙච්ච කතන්දරය. එතකොට එයාලා හිතුවේ කොහොමද? එයා හිතුවේ කොහොමද මේ දේවල් විකුණගන්නේ? මේක කොහොමද විකුණන්නේ? ගහක් කොළක් දැක්කත් එහෙම නැත්නම් මේ ගල් ගෙඩියක් දැක්කත් මේක ලාභයක් තියන් විකුණගන්නේ කොහොමද කියලා හැම වෙලේම හිතුවේ. එයාලා හිතුවේ නෑ සමාජ සුපසාධනයක් ඇති කරවන්න ඕනේ. මේකෙන් සමාජයට යහපත් දෙයක් කරන්න ඕනේ. අපිට නම් ලාභෙ තිබ්බත් එකයි නැතත් එකයි. සමාජයට සුපසාධනයක් තමයි වෙන්න ඕනේ. එහෙම කියලා වැඩ කරේ නෑ. එහෙම කියලා වැඩ කරන්නේ නැත්තේ මොන ආර්ථිකයේද? ද්‍රවාත්මක සානුබලයක් තියෙන ලාභය පදනම් කරගත්ත ආර්ථිකයක්. පුතේ ලාභය පදනම් කරගත්ත ආර්ථිකයක් වුණාම ආර්ථිකය වැඩ කරන්නේ ලාභය පදනම් කරගෙන නම් එයාලා තමන්ගේ තීරණ ගන්න තමන් ගැන හිතලා. අපි ඔකට කියනවා පුතේ ස්වාර්ථය කියලා. ස්වාර්ථය අලුත් වචනයක් හරිද? ඉස්සරහට ඉගෙන ගන්නවා හම්බ වෙනවා. ස්වාර්ථය අපි ගැන හිතලා අපේ ගැන හිතලා තමන් ගැන හිතලා වැඩ කරනවා. එහෙම ආර්ථික වලට කියනවා ස්වාර්ථය පදනම් කරගෙන වැඩ කරනවා. ඉතින් අපි මෙහෙම ලක්ෂණ වලින්ම ලස්සන විවචනයක් හදනවා. දේපල පෞද්ගලික අංශයේ සතු වන නිදහස් ව්‍යවසායකත්වයක් ක්‍රියාත්මක වෙන මිල යාන්ත්‍රණය ඔස්සේ තීරණ ගනිමින් ස්වාර්ථය පදනම් කරගත් තමන් ගැන හිතන්නේ කොහොමද ලාභ වැඩි කරගන්නේ? කොහොමද අඩු මිලකට වැඩිපුර වටින භාණ්ඩයක් මිලදී ගන්නෙ? අන්න තමන් ගැන හිතනවා. ස්වාර්ථය පදනම් කරගත් ද්‍රවාත්මක සානුබලය ක්‍රියාත්මක වන ආර්ථික වලට අපි කියනවා මොනවා කියලාද? නිදහස් වෙළඳපොළ ආර්ථික කියලා. රයිට්. මේක තමයි ආපු පාර. මම එකපාරක් මේ නිර්වචනය කියලා ඊට පස්සේ බෝඩ් එකට යනවා. දේපල හිමිකම පෞද්ගලික අංශයේ සතු වන නිදහස් ව්‍යවසායකත්වයක් ක්‍රියාත්මක වෙන මිල යාන්ත්‍රණය ඔස්සේ තීරණ ගනිමින් ස්වාර්ථය පදනම් කරගත් ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වන ආර්ථික වලට අපි කියනවා නිදහස් වෙළඳපොළ ආර්ථික කියලා. රයිට්. දැන් මේ දේවල් හැමතැනමනේ තිබ්බේ. අපි ඕක ලස්සනට පිළිවෙලට හදාගමු. හරි. මෙහෙමයි. හැමතැනම තිබ්බ එක පිළිවෙලට ගමු. ඔන්න පළවෙනි එක දේපල හිමිකම්. දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය. දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය. දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වයක් තියෙනවා. නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන දැන් ලියන්න එපා. මම වාට කියන්නම් ඒක ලියමු. ක්‍රියාත්මක වන නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන මිල යාන්ත්‍රණය අනුව එහෙම නැත්නම් මිල යාන්ත්‍රණය මත තීරණ ගනිමින් මිල යාන්ත්‍රණයට අනුව තීරණ ගනිමින් ස්වාර්ථය පුතේ ස්වාර්ථය කියන්නේ මොකද්ද? තමන් ගැන හිතලා වැඩ කරනවා. අපි ගැන හිතලා වැඩ කරනවා. හරි. ස්වාර්ථය පදනම් කරගත් ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වන ආර්ථික අපි කියනවා නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් කියලා. නැත්නම් වෙළඳපොළ ආර්ථිකයක්. නැත්නම් ධනේශ්වර ආර්ථිකයක් කියලා කියනවා. අවසාන වතාවට මේක බලාගමු. මාත් එක්කම දැන් ගෙදරින් දැන් කියන්න ඕනේ. හරි. රයිට්. දේපල හිමිකම පෞද්ගලික අංශයට ලැබෙන. දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වයක් තියෙනවා. නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන
මිල යාන්ත්‍රණයට අනුව තීරණ ගනිමින් ස්වාර්ථය පදනම් කරගත් සානු බලයක් ද්‍රවාත්මක සානු බලයක් ස්වාර්ථය පදනම් කරගත් ද්‍රවාත්මක සානු බලයක් ක්‍රියාත්මක වන ආර්ථික අපි කියනවා නිදහස් වෙළඳපොළ ආර්ථික කියලා. මේකට අමුතු නිර්වචනයක් අපි ගෙනාවේ නැහැ පුතේ. මේකෙම තියෙන ලක්ෂණ මත තමයි අපි නිර්වචනය හැදුවේ. මෙයාගේ සානු බලය මොකක්ද? බලන්න මේකේ තියෙන දේවල්. දේපල අයිතිය මත තීරණ ගන්න විදිහ මත සානු බලය මත මේ තුන් දෙනා එකතු කරගෙන තමයි අපි නිර්වචනය හදාගත්තේ. දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය අන දේපල. මිල යාන්ත්‍රණය මත තීරණ ගනිමින් අන තීරණ ගන්න විදිහ. ස්වාර්ථය පදනම් කරගත් ද්‍රවාත්මක සානු බලයක් අන්න සානු බලය. එහෙනම් පුතේ ඔය කණ්ණාඩි තුන පාවිච්චි කරලා තමයි අපි නිර්වචනය හදාගත්තේ. එහෙනම් බලමු. රයිට්. මාත් එක්කම ලියමු. එන්න බලන්න. ලියන්න. දේපල පිළිබඳ ප්‍රශ්න තිබ්බොත් ගැටලු තිබ්බොත් දැම්මම අහන්න ඕනේ. හරි. ප්‍රශ්නයක් ආවා. අපරක් ඉන්න ප්‍රශ්නයක් ඇවිල්ලා. විශානි. සර් 1 2 3 එකතු වෙලා නෙමෙයිද මිශ්‍ර ආර්ථික හැදෙන්නේ. රයිට්. මෙහෙමයි. 1 2 3. ඒ කියන්නේ අර සාම්ප්‍රදායික ආර්ථිකයයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයයි ඊට පස්සේ විධාන ආර්ථිකය. මේ තුන් දෙනා එකතු වෙලා තුනම එකතු කරගෙන නෙමෙයි. මෙහෙමයි. ඒකෙදි සමහර ආර්ථිකවල තාමත් සාම්ප්‍රදායික බලපෑම් තියෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි බලන්නේ පුතේ මෙතන දේපල හිමිකාරීත්වයයි ක්‍රියාත්මක වන තීරණ ගන්න විදිහයි එක. ඇත්ත. සමහර වෙලාවට රටක් ඇතුලේ සම්ප්‍රදාය සිරිත් තිරිත් වලින් යම් බලපෑමක් තියෙනවා. ඒ වුණාට අපි අර සාම්ප්‍රදායික ආර්ථිකවල ගත්තේ ඒ ආර්ථිකයේ ක්‍රියාත්මක වුණේ බහුලව මේක දකින්න ලැබුණ අපේ කුල ක්‍රමය වගේ දේවල්. අර මතකයි ඉස්සර කාලේ අපේ මතකයි කියන්නේ අපි ඒ කාලේ හිටියේ නෑ. එතකොට විශාලයි. එතකොට අපේ මේ කුල ක්‍රමය කියලා තිබ්බේ අර ගොවියෙක් ඉන්නවා නම් එයාගේ පුතාත් ගොවියෙක්. එයාගේ මුණුබුරත් ගොවියෙක්. වළං හදනවා නම් අලි බලා ගන්නවා නම් ඒගොල්ලන්ගේ පරම්පරාවම කළේ ඒක. ඊට පස්සේ මොනවා හරි මේ ගමේ පිත්තල වැඩ කරනවා නම් ඔය නුවර පැත්තට යද්දි එහෙම පිළිම තලාව හරියම පිත්තල වැඩ කරනවා නම් මේ මුළු ගමම කරන්නේ පිත්තල වැඩ කරන එක. එයාගේ තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුබුරාට පරම්පරාවෙන් පරම්පරාවට මේ ශිල්පකම මාරු වෙනවා. එතකොට කවදාවත් පිත්තල වැඩ කරන කෙනෙක්ගේ පුතෙක් අර මේ වළං හදනවා කියන පැත්තට මාරු වෙන්න කැමති නැහැ. කැමති නැහැ කියන්නේ මාරු වෙන්නේ නැහැ. එයාගේ පරම්පරාවෙම සම්පූර්ණ රටේ ආර්ථිකයම ඒ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක වෙනස් වුණේ නැහැ. දැන් පුතේ එහෙම වෙනවා. ඔයාගේ තාත්තා ගොවියෙක් නම් තාත්තා වඩ උගන්වන්නේ පුතේ ගොවියෙක් වෙයන් කියලා. එහෙම නෙමෙයි. පුතේ හොඳ රස්සාවක් කරලා හොඳ ඔෆිස් එකක රස්සාවක් කරන්න කියලා තමයි උගන්වන්නේ. හැබැයි මේ සාම්ප්‍රදායික ආර්ථිකයක එහෙම දේවල් තිබුණේ නැහැ. ඒක අර පරම්පරාවෙන් පරම්පරාවට එන ශිල්ප ක්‍රමයේ පුතේ එයා දිගටම කරගෙන ගියා. බහුලවම අපේ සාම්ප්‍රදායික ආර්ථිකවල දකින්න ලැබුණේ. නමුත් වර්තමානයේ වෙනකොට යම් ඒවල ඉතුරු වෙච්ච ශේෂ කොටස් වගේ දේවල් දකින්න පුළුවන්. අපේ රජ කාලේ වගේ තිබ්බේ නම් අන්න සාම්ප්‍රදායික ආර්ථිකය. නමුත් දැන් ටික ටික ඒ වගේ දේවල් අපෙන් ඈත් වෙලා අයින් වෙලා යනවා. ප්‍රධාන වශයෙන් දේපල හිමිකම තියෙන්නේ එතකොට පෞද්ගලික අංශයට. අනිත් පැත්තෙන් දේපල හිමිකම තියෙන්නේ රාජ්‍ය අංශයට. රජය සහ පෞද්ගලික අංශයට තමයි දේපල හිමිකම තියෙන්නේ. නමුත් තාමත් අපි සමහර වෙලාවට අපි ඉන්දියාව වගේ රටවල් තීරණ ගන්නකොට පොඩි සිරිත් පිරිත් වල බලපෑම් ආගමික බලපෑම් වගේ දේවල් තියෙනවා. අපි අර මොකක් හරි ආර්ථික තීරණයක් ගන්නකොට වැඩක් කරනකොට සමහර වෙලාවට තියෙනවා ඒ ව්‍යාපාරයේ සමහර ආගම් වලින් තහනම් කරලා තියෙනවා. ඒ ව්‍යාපාර සමහර ආගම් වලින් හොඳ නෑ කියලා අයින් කරලා දානවා. ඒතර අපි මේ ව්‍යාපාර පටන් ගන්නෙ නෑ. අන්න ඒ වගේ පොඩි බලපෑම් තියෙනවා. හරි. නමුත් ප්‍රධාන වශයෙන් පුතේ විධාන ආර්ථිකයයි වෙළඳපොළ නිදහස් වෙළඳපොළ ආර්ථිකය එකතු වෙලා තමයි මිශ්‍ර ආර්ථික හැදෙන්නේ. රයිට්. ආයි තව ගැටලුවක් තිබ්බොත් එහෙම ආය අහන්න. හොඳයි. එහෙනම් මේක නිර්වචන ලියමු. ලියන්න.
දේපල පිළිබඳව 14 වෙනි පිටුවේ උඩින්ම දේපල පිළිබඳව දේපල පිළිබඳව ඉතින් තවත් ගැටලුවක් තිබ්බොත් දාන්න නැත්නම් ගැටලුවට උත්තරේ හම්බුනා නම් හරි කියලා දාන්න දේපල පිළිබඳව හරි මම දන්නවා ඔය වගේ ප්‍රශ්න දින කට්ටිය ඉන්නවා ඒ වගේ ප්‍රශ්න ආපුවම ටක් ගාලා අහන්න ප්‍රශ්න තියාගෙන පන්තියෙන් ගන්න එපා පාඩම් කරද්දී හම්බ වෙන ප්‍රශ්න අරගෙන පන්තියට right දේපල පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත දේපල පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත දේපල පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක කමාවක් දාලා නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වන ක්‍රමාවක් දාලා මිල යාන්ත්‍රණය ඔස්සේ මිල යාන්ත්‍රණය ඔස්සේ තීරණ ගනිමින් 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 හිඟ සම්පත් බෙදා වෙන් කරන මිල යාන්ත්‍රණය ඔස්සේ තීරණ ගනිමින් හිඟ සම්පත් බෙදා වෙන් කරන මිල යාන්ත්‍රණය ඔස්සේ තීරණ ගනිමින් හිඟ සම්පත් බෙදා වෙන් කරන හිඟ සම්පත් බෙදා වෙන් කරන ආපෝ කමාවක් දාලා මිල යාන්ත්‍රණය ඔස්සේ තීරණ ගනිමින් හිඟ සම්පත් බෙදා වෙන් කරන ආයකමාවක් දාලා හිඟ සම්පත් බෙදා වෙන් කරන ආපෝ කමාවක් දාලා ස්වාර්ථය පදනම් කරගත්
ස්වාර්ථය පදනම් කරගත් ද්‍රවාත්මක සානුබලයක් ස්වාර්ථය පදනම් කරගත් ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධති විශේෂයයි නැත්නම් ආර්ථික පද්ධතියයි ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියයි ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියයි ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියයි හරි ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියයි right එහෙනම් ඊළඟ කොටසට යන්න යුවන් ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතියයි හරි යමු ඊළඟට තියෙනවා බලන්න ටියුට් එක මෙන්න මේ ආර්ථික පද්ධතියක නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක දකින්න ලැබෙන ලක්ෂණ කීපයකි. හරි. ලක්ෂණ කතා කරන්න යන්නේ. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක තියෙන ලක්ෂණ. මේවා වෙළඳපොළ ආර්ථිකයක් ඊට පස්සේ කියවන්න ටියුට් එක කියවන්න. මෙවැනි ආර්ථික පද්ධතියක දකින්න ලැබෙන ලක්ෂණ කීපයකි. මේවා වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීමට පදනම් වී ඇති මූලික ස්තම්භ ලෙස හැකේ. මූලික ස්තම්භ ලෙස සැලකේ. මොනවද මූලික ස්තම්භ කියන්නේ? ස්තම්භ කියන්නේ මොනවද? කණු වලටනේ ස්තම්භ කියන්නේ. ස්තම්භයක් කියන්නේ කණුවකට. එතකොට මේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ ගොඩනැගෙන මූලික වෙලා තියෙන කණු ටිකක් ස්තම්භ ටිකක් තියෙනවා. ඒවා තමයි මේ ආර්ථිකයක තියෙන ප්‍රධාන ලක්ෂණ කියලා අපි ඉගෙන ගන්න. එහෙනම් පුතේ මෙන්න මේ ආර්ථිකය ඇතුලේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය කියන දේ හැදෙන්න බලපාන මූලික ස්තම්භ 6ක් තියෙනවා. හරි. ස්තම්භ කියන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා දැකලා තියෙනව නේද මේ? අර ෆොටෝ වලින් හරි මොනවා හරි වලින් දැකලා තියෙනව නේද මේ? අර පරණ මේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරවල ඔය තියෙන ඔය ඇටීනා දේවගෙන අර මම කියන වීනස් එහෙම කියලා තියෙන. ඒ වගේ ඒ පිළිම එහෙම දැකලා තියෙනවා. ඇත්තටම නෙමෙයි ෆොටෝ වලින් දැකලා තියෙනවා. ඒ වගේ ඒවල දැකලා තියෙනවද විශාල මේ ගොඩනැගිලි තියෙනවා ලොකු කණුවල මිනිස්සු 10 දෙනෙක් විතර ලොකු මෙහෙම බදා ගන්න පුළුවන් 10ක් 20ක් විතර කට්ටිය ලොකුවට බදා ගන්න පුළුවන් ලොකු කණු. ඒ කණුවල තමයි මේ ගොඩනැගිල්ලේ වහලේ ගහලා තියෙන සම්පූර්ණ. ඒ වගේ ගොඩනැගිල්ලක් මතක් කරගන්න. ඒ ගොඩනැගිල්ලේ පැවැත්ම රඳා පවතින්නේ ඒකේ තියෙන අර විශාල කණු මත පදනම් වෙලා. අන්න ඒ වගේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් මෙන්න මේ කණු 7ක් උඩ ගොඩනගෙනවා. ඒක මම මෙහෙම කියනවා. මෙන්න අපි තියෙන මේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය කියන එක. මේක තමයි අර පරණ ශිෂ්ටාචාරයේ වහලේ. ඒකේ තියෙන්නේ මෙහෙම පාදමක ඒකේ තියෙනවා කණු 7ක්. මේ 7 උඩ තමයි මේක හැදෙලා තියෙන්නේ. 1
2යි 3 4 5 තවද දන්නවනේ ආ දැන් පොඩ වහලින් ඉහාට ගමු බලන්න හරි ඔන්න මගේ තියෙන ගොඩනැගිලි සූරෝප බල තියෙනවනේ සූරෝප එකේ ඉන්නේ අර මකබාස් කෙනෙක් එයාගේ වල හදනවා වගේ හරි ඉතින් මේ කොහොමද ඕකේදී මෙන්න මේ අපේ නිදහස් වෙළඳ පොළ ආර්ථිකය කියන එක මේ අපේ නිදහස් වෙළඳ පොළ ආර්ථිකය නිදහස් වෙළඳ පොළ ආර්ථිකය මෙන්න මෙයාව තනිකරම රඳාපවතින්නේ අපේ තියෙන මේ කණු 7 මත පදනම් වෙලා මේ 7 දෙනාම එකතු වෙලා තමයි මේක උස්සගෙන ඉන්නේ. එහෙනම් දැන් කතා කරන්න යන්නේ මොනවද මේ කණු කියලා. හරි. පළවෙනි එක තමයි මේ ආර්ථිකයේ අපි කිව්වා තීරණ ගන්න විදිහ. නිදහස් වෙළඳ පොළ ආර්ථිකයක් පුතේ තීරණ ගන්න මොකෙන්ද? අපිට ඉන්නවද ආණ්ඩුවක් අර 225 දිනක් විතර දාලා පාර්ලිමේන්තුවක් වගේ තියෙන එකක් නිදහස් වෙළඳ පොළක් වුණාම නෑ. අපි තීරණ ගන්නේ මිල මත පදනම් වෙලා තීරණ ගන්නවා. අපි මේ මිල දිහා බලලා තීරණ ගන්න එකට හරි ලස්සන නමක් කිව්වා. ඒක අදෘශ්‍යමාන හස්තයක් කියලා කිව්වා. ඒකට කිව්වා මිල යාන්ත්‍රණය කියලා. තීරණ ගන්න පුතේ මිල මත පදනම් වෙලා. ඒකට කිව්වා ලස්සන නමක් මිල යාන්ත්‍රණය කියලා. එහෙනම් මෙන්න පළවෙනි කණුව මිල යාන්ත්‍රණය. මිල යාන්ත්‍රණය. ඔන්න මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනකොට එයාලගේ දේපල අයිතිය කොහෙද තියෙන්නේ අපි? නිදහස් වෙළඳ පොළ ආර්ථිකයේ දේපල අයිතිය තියෙන්නේ කොහෙද? පුතේ දේපල අයිතිය තියෙන්නේ රජයේද පෞද්ගලික අංශයේ? පෞද්ගලික අංශයේ. දේපල අයිතිය තියෙන්නේ නම් පෞද්ගලික අංශයේ. එහෙනම් අපේ ඊළඟ කණුව ඊළඟ ස්තම්භයේ ඊළඟ ප්‍රධාන ලක්ෂණය තමයි පෞද්ගලික දේපල. පෞද්ගලික දේපල. අපේ දෙවෙනි ලක්ෂණය දෙවෙනි කණුව ස්තම්භය දේපල පෞද්ගලිකයි මිල යාන්ත්‍රණය තමයි පළවෙනි එක. හරි දෙකක් හරි. තුන්වෙනි එක නා නිදහස් වෙළඳ පොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. දේපල අංශය දේපල ටික පෞද්ගලික අංශයේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි අර අලුත් වචනයක් කියලාත් දැන් දේපල හිමිකම පෞද්ගලික අංශයේ පවතින නිදහස් ව්‍යවසායක් ක්‍රියාත්මක වෙන නිදහස් ව්‍යවසායක්. ඒ කියන්නේ රටේ ඉන්න ව්‍යවසායකයෝ නිදහස් ව්‍යවසායක් කියලා කියන්නේ ව්‍යවසායකත්වයට. පුතේ රටේ ඉන්න ව්‍යවසායකයෝ ඔයාලා අපි වගේ කට්ටිය කවදා හරි ව්‍යවසායකයෝ වෙනවා. ඔන්න ව්‍යවසායකයෙක් වෙලා අපේ ව්‍යාපාරයක් පටන් ගන්න. පුතේ දේපල අංශයේ පෞද්ගලිකයි. භූමිය ප්‍රාග්ධනයේ අයිතිකාරයා පෞද්ගලික අංශය. අපි රජයට කිසිම ඇඟිලි ගැහිමක් කරන්න බෑ. අපි තමයි ඒවල අයිතිකාරයෝ. අපි හැම වෙලේම තීරණ ගන්නේ රජයේ තියෙන නියෝග වලට අනුව නෙමෙයි. අපිට තියෙන දේපල අයිතිය මත අපිට තියෙන මිල මත පදනම් වෙලා. ඒක මිල යාන්ත්‍රණය කියන්නේ. එහෙනම් අපේ දේපල අයිතිය තියෙනවා මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ව්‍යවසායකත්වයට රටේ තියෙන ව්‍යවසායකත්වයට කාගෙන්වත් බලපෑමක් වෙන්නේ නැහැ. ව්‍යවසායකයාට පුළුවන් වෙළඳ පොලේ කැමති විදිහට තීරණ ගන්න. ඔකට කියනවා පුතේ නිදහස් ව්‍යවසායක් කියලා. හරි. එහෙනම් අපි ඊළඟ කරුව නිදහස් ව්‍යවසාය. නිදහස් ව්‍යවසාය. නිදහස් ව්‍යවසාය. තුන්වෙනි එක. හතරවෙනි එක. මම මේ කියන හැම වෙලේම කිව්වා දේපල වල අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශයට. ඒගොල්ලෝ හැම වෙලේම තීරණ ගත්තේ මිල මත පදනම් වෙලා. මිල දිහා බලාගෙන ඉඳලා වැඩිපුර ලාභයක් ලැබෙන විදිහට මිලෙන් තීරණ ගන්නවා. භූමිය ප්‍රාග්ධනයේ අයිතිකාරයා
පෞද්ගලිකයි. වෙළඳ පොලේ ඉන්න ව්‍යවසායකත්වය කාගේවත් බලපෑම් වලට යටත් වුණේ නැහැ. එයා මිල දිහා බලලා තනියම තීරණ ගත්තා. රජය ඇඟිලි ගහන්න ආවේ නැහැ. රජයට ඇඟිලි ගහන්න එන්න බෑ. ඇයි? දේපල අයිතියක් නැහැ රජයට. මිල යාන්ත්‍රණයක් නැහැ. මිල යාන්ත්‍රණය ඇතුලේ රජයේ ඉඩක් නැහැ. ඒ නිසා රජයේ කාර්යභාරය සීමිතයි. රජයට මේ ආර්ථික ඇතුලේ ක්‍රියාත්මක වෙන්න තියෙන හැකියාව සීමිතයි. දඟලන්න බෑ. එයාව සීමා කරලා තියෙනවා. මොකද තීරණ ගන්න හැමදේම කරන්නේ පුතේ පෞද්ගලික අංශය. නැත්තම් නිදහසේ ඉන්න ව්‍යවසායකයා එයාලා තීරණ ගන්නේ විධානමත පදනම් වෙලා නෙමෙයි මිල යාන්ත්‍රණය දිහා බලාගෙන. ඒ නිසා පුතේ අපි කියනවා නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් තුල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි රජයේ එහෙම නැත්නම් ආණ්ඩුව සීමා සහිත වෙලා තියෙනවා. ආණ්ඩුවට වැඩි ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැහැ. එහෙනම් ආණ්ඩුව සීමිත වීම ඊළඟට. ආණ්ඩුව සීමිත වීම. ආණ්ඩුව සීමිතයි. ආණ්ඩුව සීමිත වෙනවා. තවත් එකක් තිබ්බා. මේ ආර්ථිකය වැඩ කරේ දේපල හිමිකම පුතේ පෞද්ගලික අංශයේ තියාගෙන. එයාලා හැම වෙලෙම බැලුවේ මිල දිහා. ඒගොල්ලන්ගේ වැඩ කරපු ප්‍රධාන එක්කෙනා උනේ කවුද? නිදහසේ ඉන්න ව්‍යවසායකත්වය. එතකොට ආණ්ඩුවට ඇඟිලි ගහන්න දෙන්න බැහැ. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සීමිතයි. පුතේ එයාගේ සානුබලය උනේ මොකද්ද? ද්‍රවාත්මක සානුබලයක් නේ. ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වුණේ. ද්‍රවාත්මක සානුබලයක් ක්‍රියාත්මක වෙනකොට එයා හිතුවේ කාගෙනද? සමාජයට හොඳ දෙයක් දෙන්න ඕනේ. අපිට පාඩු වුණත් කමන්නේ මේ භාණ්ඩ මිනිස්සුන්ට ගන්න පුළුවන් මිලකට විකුණන්න ඕනේ. මොකක් හරි නිෂ්පාදනය කරන භාණ්ඩයකට පිරිවැය වැඩි නම් අපිට ගාණක් නෑ. ඕක හදනවා. සේවකයෝ ඕනටත් වඩා වැඩ කරනවා. සේවකයෝ හැමෝටම පඩි ගෙවන්න ඕනේ. එතකොට ආයතනයේ පාඩුයි. පාඩු වුණත් කමන්නේ මිනිස්සුන්ට රස්සාවල් හම්බෙනවනේ. එහෙම හිතුවේ නෑ. පෞද්ගලික අංශය එහෙම හිතන්නේ. ආයතනයක් පාඩු වෙන්න පටන් ගත්ත ගමන් ඉස්සල්ලාම කරන්නේ පිරිවැය අඩු කරගන්න හදන එක. අනවශ්‍ය සේවකයන් වයින් කරලා දානවා ඉස්සල්ලාම. ආයතනයක් පාඩු වෙන්න පටන් ගත්ත ගමන් අනවශ්‍ය සේවකයන් වයින් කරලා දානවා. ඔය කොරෝනා කාලේ එහෙම දකින්න ඇති. කොරෝනා එහෙම තියෙන කාලෙදී ගාමන්ට් වල අර తాවකාලික සේවයට ගිය කට්ටිය පර්මනන්ට් කරලා නැති කට්ටිය එයාලව එහෙම ඉස්සල්ලාම රැකියාවෙන් ටික කාලයකට නිවාඩු යවුවා. පඩි නැහැ. පඩි නැතුව එයාලා නිවාඩු. ඊට පස්සේ ශ්‍රී ලංකන් එයාලයින්ස් මගේ යාළුවෝ දෙන්නෙක් වැඩ කරනවා ඒකේ. ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ. ඒකෙදි ස්ථාවර ස්ථීර සේවකයෝ බවට පත් කරලා නැති තාම ගිහිල්ලා අවුරුද්දකට අඩු කාලයක් රැකියාවේ හිටිය කට්ටිය හැමෝම එයාලව යවුවා ගෙදර. පඩි නැහැ. ඔයාලා ගෙදර ඉන්න. ආයෙ වැඩ පටන් ගත්තාම අපි කතා කරමු. අන්න මේ අර රටක් ඇතුලේ දේපල හිමිකම පෞද්ගලික අංශයේ තියෙනකොට මිල යාන්ත්‍රණය මත තීරණ ගන්නකොට දේපල පෞද්ගලික අංශයේ තියාගෙන නිදහස් ව්‍යවසායක් ඉන්නකොට එයාලා පුතේ ඉස්සල්ලා බැලුවේ සුබ සාධනය දිහා නෙමෙයි ලාභය දිහා. එහෙනම් ඒකට කියනවා තමන් දිහා බලලා වැඩ කරනවාට ස්වාර්ථය කියලා. ස්වාර්ථය කියලා කිව්වා. එහෙනම් තමන් දිහා බලලා වැඩ කරන්නේ ස්වාර්ථය පදනම් කරගෙන පළවෙනි එක. ඊළඟ ලක්ෂණය ස්වාර්ථය. හරි. හතරක් දන්නවා දැන් බලමු. මිල යාන්ත්‍රණය, පෞද්ගලික දේපල, නිදහස් ව්‍යවසාය, ආණ්ඩුව සීමිත වීම, ඊළඟ එක ස්වාර්ථය. හරි. තව දෙන්නෙක් ඉන්නවා. අනිත් එක්කෙනා. මේක හරි ලස්සන වැඩක්. පුතේ මේක වෙළඳපොළ ආර්ථිකයේ අපි දකින විශේෂ ලක්ෂණයක්. නිදහස් වෙළඳපොළක් තියෙනකොට, නිදහස් ව්‍යවසායක් තියෙනකොට මේ ආර්ථික ඇතුලේ තරගයක් නිර්මාණය වෙනවා.
කොහොමද තරගයක් හැදෙන්නේ? ඇයි පුතේ දේපල හිමිකම පෞද්ගලිකයිනේ. ව්‍යවසායකත්වයේ නිදහසේ තීරණ ගන්නෙත් මිල දිහා බලාගෙනනේ. වැඩ කරන්නේ සාර්ථය දිහා බලාගෙනනේ. Taman දියුණු වෙන්න ඕනේ කියාගෙනනේ. එතකොට ඔන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. එයාට තියෙනවා යම් දේපල ටිකක්. එයාට තියෙනවා යම් ඉඩමක්. එයා මේ ඉඩමයි එයාගේ ප්‍රාර්ථනාවයි දාලා එයා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. හිතන්නකෝ ඇඳුම් කඩයක් කියන. ඇඳුම් කඩයක් කියන ව්‍යාපාරය පටන් ගන්නවා. පුතේ ඔය දේපල ටික තියෙන්නේ මේ මිනිස්සුන්ට විතරද? නෑ මේ රටේ ඉන්න තව මිනිස්සුන්ට ඔය දේපල හිමිකාරීත්වය කොහොමද තියෙන්නේ? ඒ වගේ කෙනෙකුත් ඇවිල්ලා එයත් ඇඳුම් කඩයක් පටන් ගන්නවා. ඒ වගේම නිදහස් ව්‍යවසායක් තියෙන්නේ. ව්‍යවසායකත්වයේ නිදහසේ ඉන්නේ. ඔයාට සල්ලි ටික තියෙනවා නම්, ඔයා ගාව තියෙන වත්කම් ටික තියෙනවා නම්, පුතා ගාව අවශ්‍ය දේපල ටික තියෙනවා නම්, අවශ්‍ය ඉඩම තියෙනවා නම්, ඔයාට පුළුවන් ඇඳුම් කඩේ පටන් ගන්න. කවුරුත් එන්නේ නැහැ කඩේ දාන්න එපා. ඔයා දැම්මොත් එහෙම අරයට පාඩු වෙනවා. එහෙම කියාගෙන ඉන්නේ. ඔයාට කඩයක් පටන් ගන්න ඕන කාගේවත් අවසර ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මං කියන්නේ රජයක් නැත්තම් හරි. රජයේ කාර්යභාරය සීමිතයි. අවසර ගන්න එහෙම දෙයක් ඉන්න ඕනේ නැහැ. ඔයා කඩේ තිබ්බා, කඩේ කුලියට ගත්තා. ඔයාගේ ගිහලා ඇඳුම් ටික දැම්මා. මේ අර ඩමි ටික තියෙනවා නම් ඒ ටික දැම්මා. කඩේ පටන් ගත්තා. කාටවත් කියන්න බෑ ඔයා උතන කඩේ දැම්මොත් මම කඩේට පාඩු වෙනවා. ඒකින් දෙන්න එපා. එහෙම නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ ආර්ථික ඇතුලේ එක වගේ ව්‍යාපාර කරන කට්ටිය ඉන්නේ. එක වගේ ව්‍යාපාර කරන කට්ටිය. එයාලා අතර තරගයක් ඇති වෙනවා. එයාලා අතර තරගයක් ඇති වෙනවා. ඔයාගේ කඩේ ඇඳුමකට ඩිස්කවුන්ට් එක 105යි කියලා ගැහුවොත් එහෙම ඉස්සරහ කඩේ කෙනා ගහනවා 110යි කියලා. ඔයා කඩේ බෝඩ් එකක් ගහනවා හොඳම ක්වොලිටියෙන් හදපු 100%ක් හොඳම ඩෙනිම් විකුණන්න තියෙනවා. එහා පැත්තේ කෙනා කියනවා අපේ කඩෙත් හොඳම ඩෙනිම් තියෙනවා ඩිස්කවුන්ට් එකකුත් දෙනවා කියලා. පුතේ වෙළඳපොලේ ඔය වගේ නිදහස් වෙළඳපොලක් තියෙනකොට හොඳ ලස්සන තරගයක් නිර්මාණය වෙනවා. මේ තරගය වෙලාවකට වාසිදායක වෙන්න පුළුවන්, වෙලාවකට අවාසිදායක වෙන්න පුළුවන්. නමුත් තරගය කියන දේ නිර්මාණය වෙනවා. මේ තරගයේ හින්දා එකක් තමයි පුතේ පාරිභෝගිකයාට වාසියක් හම්බෙන්නේ. ඔයා යනවා කඩේකට ඇඳුම් වගේක් ගන්න. ඔක දකින්න වෙලාවකට මේකේ. ඔය වගේ නිදහස් ව්‍යවසායක් තියෙන මිල මත පදනම් වෙලා තීරණ ගන්න මේ තරගයේ හොඳටම තියෙන එකක් තමයි. ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙන ඔය කතරගම, අනුරාධපුරේ ඔය වගේ පැතිවලට ගිහිල්ලා තියෙනවා. ඔයා දැකලා තියෙනවනේ එතන මල් විකුණන කට්ටිය. මල් විකුණන නෙළුම් මල් එහෙම. ඔය නෙළුම් මල් එහෙම විකුණන කට්ටිය මොනවද කියන්නේ? වෑන් එකක් ගිහිල්ලා නවත්තපු ගමන් ඔය වාහනයක ගිහිල්ලා නවත්තපු ගමන් යනවා මොකද කියන්නේ? ආයෙන්න මල් ගන්න එන්න කියලා එහෙම. එතකොට එයා එක්කෙනෙක් කියනවා මල් 5ක් 100යි කියලා. අනිත් එක්කෙනා කියනවා මල් 6ක් දෙනවා 100ට කියලා. එක්කෙනෙක් කියනවා මල් 4ක් 100යි කියලා. අනිත් එක්කෙනා කියනවා මල් 5ක් 100යි කියලා. එක්කෙනෙක් කියනවා මල් 10ක් තියෙන වට්ටියක් 100යි කියලා. අනිත් එක්කෙනා කියනවා මල් 12ක් තියෙන වට්ටියක් 100යි කියලා. එක්කෙනෙක් කියනවා අලුතෙන් මේ දැන් ගෙන ආපු මල් තියෙන්නේ. දැන් මේ බාලා ගියා විතරයි 5ක් 100ට දෙන්නක් කියලා. අනිත් එක්කෙනා කියනවා හරි මේ මල් ගෙනාව මල් වට්ටියම 100ට දෙන්නක්. පුතේ කට්ටිය තරඟ කරනවා. ඔයා තමා පාරිභෝගිකයා. එතන වටින එක්කෙනා ඔයා. ඔයාව අල්ල ගන්න. හැමෝම තරඟ කරන්න ගන්න. ඒ තරඟයේ ප්‍රතිඵලයක් විදිහට ඔයාට පුළුවන් වෙනවා හොඳම මල් වට්ටියක් අඩුම මිලක් දෙන එක්කෙනාගෙන් ගන්න. වෙළඳපොලක තරඟකාරීත්වයේ තියෙන වාසියක් ඒක. පාරිභෝගිකයා වෙළඳපොලේ වැදගත් පාර්ශ්වයක් බවට පත් වෙනවා. නිෂ්පාදකයා වෙළඳපොලට ඇවිල්ලා පාරිභෝගිකයා විලක්ක කරලා එයාට වාසි දෙන්න පටන් ගන්නවා. සමහරු කියනවා අපේ ගුණත්වය වැඩි කියලා. සමහරු කියනවා අපේ ලාභයි කියලා. සමහරු කියනවා අපේ ලාභයි ඒත් එක්කම ගුණත්වයත් වැඩි කියලා. අපි පාරිභෝගිකයා විදිහට ඒ තරගෙන් වාසි ලබා ගන්න. එහෙනම් පුතේ වෙළඳපොළ ආර්ථිකයක තියෙන ඊළඟ ලක්ෂණයක් තමයි තරඟකාරීත්වය. තරඟකාරී right තරඟකාරීත්වය. තව එක්කෙනයි අන්තිම එක්කෙනා. අපි අර කිව්වා නෙමෙයි. අර මල් කඩවල් වලට එහෙම ගියාම ඒ කියන්නේ අනුරාධපුරේ ඔය කිරි වෙහෙර අනමන් එහෙම ගියාම
ඔය කට්ටිය ගෑ ගන්න මල් ගන්න එන්න කියලා තරංගයක් නිර්මාණය. ඔය වෙළඳපොළ ඇතුලේ වැඩියෙන්ම ප්‍රබලම පාර්ශවය කවුද? නිෂ්පාදනය කරන කෙනාද නැත්නම් ගන්න ඇවිල්ලා ඉන්න ඔයාද? ඔයා තමයි වැඩිපුරම බලයක් තියෙන කෙනා. ඔයාට මල් ගන්න කැමැත්තක් නැත්නම් ඔයාගෙන් කවදාවත් ඒ මල් වලට ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ නැහැ. පාරිභෝගිකයාට මල් ඕනේ නැහැ කියන දවසක් ආවොත් එහෙම එදාට ඔය මල් කඩවල් සේරම වහන්න වෙනවා. වෙළඳපොලේ ඉන්න වැදගත් පාර්ශවයේ බවට පාරිභෝගිකයා පත් වෙනවා. පාරිභෝගිකයාව අල්ලගන්න මේ හැමෝම තරඟ කරනවා. ඒක තමයි ඔය ටීවී එක දාපු වෙලාවෙ ඉඳන් උදේ ඉඳන් හවස වෙනකන් ටීවී එක ඇඩ් යන්නේ. උදේ එකක් යනවා මංචි බිස්කට් එකට අනික යනවා හවස මැලිබන් බිස්කට් එකට. පොය දවසේ ටීවී එක දැම්මහම පොය දවසට වැඩියෙන්ම පෙන්නන්නේ සෝයා මීට් එක යන්නේ. ඒකයි මේ මොකද්ද හඳුන් කුරු වැඩ එක. හඳුන් කුරු වැඩ එකයි සෝයා මීට් වැඩ එක. එයි වැඩිපුරම ප්‍රචාරණය කරනවා. අන්න වැඩිපුර ප්‍රචාරණය කරනකොට පාරිභෝගිකයෝ තමන්ගේ පැත්තට වැඩියෙන් ඇදිලා එනවා. වැඩියෙන් පාරිභෝගිකයෝ අල්ලගන්න පුළුවන් නම් ඒ ව්‍යාපාරي සාර්ථකයි. එහෙනම් වෙළඳපොලේ බලවත් පාර්ශවයේ ව්‍යාපාරිකයන් මේ ඒකේ ඉන්න පාරිභෝගිකයන්. අහලා තියෙනවා මේ කතාවක් කරාර පාරිභෝගිකයා දෙවියන්ට වගේ සලකන්නේ කියලා. ඒව ඇවිල්ලා තියෙන්නේ මේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය. තමන්ට නිදහස් වෙළඳපොළ ආර්ථිකය තුළ සාර්ථක වෙන්න ඕන නම් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව ඉටු කරන්න ඕනේ. ඔක තියෙනවා මේවල. ඔය බලන්න මේ අපි දකිනවා ගොඩක් වෙලාවට මුස්ලිම් කඩවල් වලට එහෙම ගියාම එයාලා අපිට සලකන්නේ හරියට ඒ කියන්නේ අපි මේ මුළු කඩේම ගන්න ආවා. සමහරවිට මේ සපත්තු දෙකක් මේස් දෙකක් අරන් ඉන්න යන්නේ. එයා අපිට එන්න කියලා තියෙන සපත්තු වර්ග සපත්තු ගන්න කියලා හිතන්නකෝ. ඔයාලා ඉස්කෝලේ යනවනේ. සපත්තු ගන්න යනවනේ. එතකොට සපත්තු වර්ග ඒ එක එක පැටර්න් වලින් තියෙන එක එක කම්පැනි වලින් හදපු එක එක සයිස් වල තියෙන සපත්තු ගොඩාක් ගේනවා. කකුල දිහා බලනවා ඔයාට සපත්තු දෙක එහෙනම් මේක තමයි සයිස් එක කියලා ගෙනල්ලා දෙනවා. ඒගොල්ලෝ ඒ කියන්නේ මුළු කඩේම එළියට දෙනවා. එළියට දාලා අපිට කොහොම හරි සපත්තු දෙකක් දෙන්න හදනවා. බැරි වුණොත් එහෙම අපේ සයිස් එකට සපත්තු නැත්තම් ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා එයා අඳුරන කඩේකට දුවනවා එහා පැත්තේ. ඒ කඩෙන් ඒ සයිස් එකේ සපත්තු දෙකක් අරගෙන. එහෙම හරි විකුණන්න හදනවා. පාරිභෝගිකයාට සලකනවා. ඒ වගේ මම දැකලා තියෙන සමහර කඩවල් මම මේක කලිනුත් පන්තියට කිව්වා. මේ අපි කඩේට ගියාට පස්සේ අපිට සලකන්නේ නිකන් අපි කඩෙන් ණයට ගන්නවා. නැත්තම් කඩේ හොරකම් කරන්නේ. ඉතුරු දෙනකොට නිකන් අතර සමහර කඩවල් වල දැකලා තියෙනවා. අතර එහෙම ඉතුරු දෙද්දි මේ අතින් අල්ලලා එහෙම අනික් ඉතුරු දෙන්නේ. සමහර කට්ටිය නිකන් ওই කැෂියර් එකට දානවා. සලකන්නේ විදි දෙකකට. ඔයා ඊළඟ දවසේ යන්න කැමති වෙන්නේ අර අත් දෙකෙන් මල්ලා ඉතුරු දුන්න එක්කෙනාගේ කඩේටද නැත්තම් ඔයාට ඕන අරන් යන්න කියලා ඉතුරු ටික කැෂියර් එකට විසි කරපු එක්කෙනා කඩේ. මම එහෙම නම් යන්නේ නැහැ ඒ කඩේට ආයෙ පාරක්. වෙන කඩේකට යනවා. ඒ කියන්නේ මේ පාරිභෝගිකයාට කස්ටමර් සර්විස් එක හොඳ වෙන්න ඕනේ. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ඇතුලේ හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙන කෙනාට තමයි හොඳම ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක ඊළඟ ප්‍රධාන ලක්ෂණයක් තමයි පාරිභෝගිකයා තමයි වෙළඳපොලේ ඉන්න රජුරු. පාරිභෝගිකයා තමයි වෙළඳපොලේ ඉන්න ස්වාධිපත්‍යයක් අයිති කරන් ඉන්න කෙනා. එහෙනම් පුතේ ඊළඟ ලක්ෂණය ඕකට කියනවා අපි පාරිභෝගික ස්වාධිපත්‍ය. හරි. පාරිභෝගික මොකද්ද? ස්වාධිපත්‍ය. හරි. එහෙනම් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන ස්තම්භ එහෙම නැත්නම් පුතේ ප්‍රධාන ලක්ෂණ මෙන්න මේ විදිහට අපිට පෙළගස්සන්න පුළුවන්. මාත් එක්කම කියවගෙන ඉන්න බලන්න මොනවද තියෙන්නේ කියලා. හරි. එක මොකද්ද? මිල යාන්ත්‍රණය. දෙක මොකද්ද? පෞද්ගලික දේපල. 3 නිදහස් ව්‍යවසාය. 4 ආණ්ඩුව සීමිත වීම. 5 ස්වාර්ථය 6 තරඟකාරීත්වය. 7 පාරිභෝගික මොනපත්යද? ස්වාධිපත්‍ය. රයිට්. එහෙනම් පුතේ 14 වෙනි පිටුවේ 1 2 3 4 දාලා හරි. නැත්තම් තරු 4ක් දාලා හරි. ලස්සනට මේක පහළට ලියා ගන්න. ඔයා මෙතන මේක අඳින්න යන්න එපා. මම මේ අර ස්තම්භ කියන එක හොඳට තේරෙන්න මතක හිටින විදිහට කියලා දෙන්න මේක ගත්තේ. ඔයා තරු දාලා මේක පල්ලෙහාට ලස්සනට මේ 7 ලියා ගන්න. අකුරු පැහැදිලි නැතනක් මොකක් හරි ගැටලුවක් ආවොත් මැසේජ් එකක් දාන්න.
මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා රයිට් ඒක විශාලගේ මෙසේජ් එකක් දාන්න මොකක් හරි ගැටලුවක් આવොත් මෙන්න මේ කෝල් එක මෙන්න මේක මේ වලින් පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක පැහැදිලි නැහැ කියලා මෙසේජ් එකක් දාන්න හරි ලස්සන ලියාගමු විනාඩි දෙකක් තුනක් දෙන්නම් පුතේ එක දෙක තුන හතර හරි තරු පහක් හයක් හතක් දාලා හරි මේක ලස්සනට පල්ලෙහාට ලියාගමු මේක මොකක් හරි පැහැදිලි නැත්නම් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න මේ තුන්වෙනි කණුව හතරවෙනි කණුව හයවෙනි කණුව පේන්නේ නැහැ ඒක කියා දෙන්න ආයි කියන්න විනාඩි දෙකක් විතර දෙන්න පුරුදු විදිහටම වැඩි ඉවර වෙලා ඉවරයි කියලා මෙසේජ් එකක් දාන්න හරි එක්කෙනෙක් ඉවරයි කැද කියන්න බෑ අසු කියන්න හරි දීශාන් හරි මිෂන් හරි ලක්ෂිකා සෙනුරි හරි ඉවර නැති කවුද සෙනුරි ඉවරද හරි ඉවරයි රයිට් එහෙනම් යම් ඉස්සරහට ඊළඟ කොටසට මෙන්න වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන ස්තම්භ මේවා ටික අනිවාර්යෙන් පොඩ්ඩක් පාඩම් කරන ෂෝට් නෝට් එක අනිවාර්යෙන් ගටෙන්න ඕනේ දේවල් වෙළඳපොළ ආර්ථිකයක තියෙන ස්තම්භ කියන්න පුළුවන් නැත්නම් ප්‍රධාන ලක්ෂණ කියලා ගන්න පුතේ මේවමයි වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණ කියන්නේ මේ ටිකටම තමයි රයිට් ඊට පස්සේ අන්න ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ බලන්න ඊළඟ පිටුවේ 15 වෙනි පිටුවේ මොනවද තියෙන්නේ කියලා 1 2 3 කියලා දාලා තියෙනව නේද ඔය මූලික ලක්ෂණ කියලා කතා කරන්නේ මේ කණු ටික ගැන. මේ ස්තම්භ ටික ගැන තමයි වෙන වෙනම කතා කරලා තියෙන්නේ. දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය. මේක.
අංක 2 නිදහස් ව්‍යවසාය හා නිදහස් තේරීම. මේක තුන්වෙනි කරුණ. ආණ්ඩුවේ කාර්යභාරය සීමාන්ත. හතරවෙනි කරුණ. එහෙනම් මේ දේවල් ටික තමයි අර අපි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක මූලික ලක්ෂණ කියලා කතා කරන්න ගන්නේ. එහෙනම් පුතේ එන්න අපි යම් පළවෙනි එකට අපේ තියෙන දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය කියන එකට. දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය. එතකොට මේ රටේ මේ ආර්ථිකය ඇතුලේ දේපල හිමිකාරීත්වය පෞද්ගලික වෙන්න ඕනේ. දේපල හිමිකාරීත්වයේ තියෙන පෞද්ගලිකත්වය කියලා කියන්නේ අපිට රටක තියෙන දේපල නිෂ්පාදන සම්පත් අපි කොටස් දෙකකට බෙදුවා මතකද? නිෂ්පාදන සම්පත් හතරයි. මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන දේවල් ටික මතකද අපි බෙදුවා කොටස් වලට දේපල සම්පත් හා මානව සම්පත් කියන කොටස් දෙක. මොනවාද පුතේ මානව සම්පත් උනේ? ශ්‍රමයයි ව්‍යවසායකත්වය කියන දෙන්නා අපි කිව්වා මානව සම්පත් කියලා. දේපල සම්පත් කිව්ව මොනවාටද? භූමියටයි ප්‍රාග්ධනයටයි. ඒ දෙන්න තමයි දේපල සම්පත් කිව්වේ. එහෙනම් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක පුතේ මේ අපේ ආර්ථිකය ඇතුලේ අපේ දේපල හිමිකම පෞද්ගලික අංශයට තියෙනවා කියන එකේ අදහස මොකද්ද? දේපල සම්පත් වෙච්ච භූමිය සහ ප්‍රාග්ධනයේ අයිතිකාරීත්වය පෞද්ගලික අංශයට ලැබිලා තියෙන්න ඕන කියන එක. ඒකට රජයේ ඇතුළත් වීමක්, රජයේ මැදිහත් වීමක් නැහැ. දේපල වල සම්පූර්ණ අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශයට. හරි. ඒවට කියනවා අපි නිදහස් වෙළඳපොළ ආර්ථික කියලා. එහෙනම් දේපල පිළිබඳ පෞද්ගලික හිමිකාරීත්වය කියන එකේ පොඩ්ඩක් ලියාගමු. මෙන්න මේ ලියන්න. භූමිය සහ ප්‍රාග්ධනය වැනි. භූමිය සහ ප්‍රාග්ධනය වැනි. භූමිය සහ ප්‍රාග්ධනය වැනි. භූමිය සහ ප්‍රාග්ධනය වැනි. භූමිය සහ ප්‍රාග්ධනය වැනි දේපල සම්පත් පිළිබඳව දේපල සම්පත් පිළිබඳව දේපල සම්පත් පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් තිබීමයි දේපල සම්පත් පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් තිබීමයි. ආය පාරක් කියන්න මුලින් නම් භූමිය සහ ප්‍රාග්ධනය වැනි දේපල සම්පත් පිළිබඳව පෞද්ගලික හිමිකාරීත්වයක් තිබීමයි. පෞද්ගලික හිමිකාරීත්වයක් තිබීමයි. පෞද්ගලික හිමිකාරීත්වයක් තිබීමයි. ඕකේ රයිට්. එහෙනම් පොඩි විස්තරයක් තියෙනවා. එන්න කියවගන්න. මෙන්න පොඩි නෝට් එකේ කැලලක් තියෙනවා. මොකක්ද මේ පෞද්ගලික දේපල හිමිකාරීත්වය කියන්නේ? මොකද්ද දේපල හිමිකාරීත්වය කියන්නේ? භූමිය, ප්‍රාග්ධනය වගේ භෞතික දේපල, භෞතික සම්පත්. එහෙම නැත්නම් දේපල සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශයට තියෙනවලු. ඒක තමයි පෞද්ගලික දේපල හිමිකමක් කියන්නේ. එහෙනම් මෙතනින් එහාට පොඩි ඡේදයක් තියෙනවා. අපි කියවගමු පොඩ්ඩක් බලන්න පුතේ එන්න. මේක කියවගන්න. මෙහිදී මාත් එක්කම කියවමු. මෙහිදී
පෞද්ගලික අංශයට හරි පෞද්ගලික අංශයටලු භූමිය ප්‍රාග්ධනය හා වෙනත් දේපල භූමිය ප්‍රාග්ධනය හා වෙනත් දේපල හරි මොනවා හරි භූමිය ප්‍රාග්ධනය වගේ දේපල මානව සම්පත් නෙවෙයි දේපල සම්පත් භූමිය ප්‍රාග්ධනය වගේ දේපල පවත්වා ගැනීමට විකිණීමට පැවරීමට හා භුක්ති විඳීමට තුනක් තියෙනවා හතරක් තියෙනවානේ බලන්න දේපල සම්පත් පවත්වාගෙන යන්න ඒවා භූමිය වෙන්න පුළුවන් ප්‍රාර්ථනය වෙන්න පුළුවන් වෙන මොකක් හරි දේපල සම්පතක් වෙන්න පුළුවන් ඒක පුතේ පවත්වාගෙන යන්න ඒ වගේම ඒක විකුණන්න මොකක් හරි වාට ඉඩමක් තියෙනවා කියලා හිතන්න වාට ඉඩමක් තියෙනවා ඒ ඉඩමේ හදලා තියෙනවා ගොඩනැගිල්ල මේක තමයි ඔයාගේ පෞද්ගලික භූමිය සහ ප්‍රාග්ධනය අයිතිකාරීත්වය තියෙන්නේ පුතාට ඔයාගේ පුතාට නෙමෙයි ඔයාට හරිද එතකොට මේ දේපල හිමිකම ඔයාට තියෙද්දී ඔයාට අයිතියක් තියෙනවා මේක පවත්වාගෙන යන්න ඊට පස්සේ ඔයාට හිමිකාරීත්වයක් තියෙනවා මේක විකුණන්න ඔයාට ඕන නම් ඔක විකුණන්න ඒ වගේම ඔයාට ඕක පවරන්න ඔයාට බැයි ඔයාට ඕන නැත්තම් වෙන කාට හරි පවරන්න පුළුවන් කවුරුවත් මැදිහත් වෙන්නේ ඔයාට දුන්න හැකාට පවරන්නත් පුළුවන් එහෙම නැත්තම් මේක භුක්ති විඳින්න පුළුවන් ඔයාගේ මොකක් හරි ව්‍යාපාර කටයුත්තකට ඔයාගේ මොකක් හරි පෞද්ගලික වැඩකට මේක ඔයාට කැමති විදිහට භුක්ති විඳින්න පුළුවන් එහෙනම් දේපල පවත්වාගෙන යන්න දේපල විකුණන්න දේපල පවරන්න වගේම දේපල භුක්ති විඳින්නත් පෞද්ගලික අංශයට හැකියාවක් තියෙනවා මේ නිදහස් වෙළඳපොළ ආර්ථිකය ඇතුලේ එහෙනම් පුතේ හයිලයිට් එක අරගෙන හයිලයිට් කරගන්න දේපල පවත්වා ගැනීම විකිණීම පැවරීම හා භුක්ති විඳීම ඔන්න ඔය ටික හයිලයිට් කරගන්න මම කියනවා ක්ලාස් එකේ නිල් පැනක් තියෙන්න ඕනේ කළු පැනක් තියෙන්න ඕනේ හයිලයිට් එකක් තියෙන්න ඕනේ දේපල පවත්වා ගැනීම විකිණීම පැවරීම හා භුක්ති විඳීම ඒ ටික හයිලයිට් කරන්න පුතේ හරි රයිට් හරි හයිලයිට් කරලා ඉවරයි එහෙනම් මෙන්න ඔය දේපල පෞද්ගලිකව භුක්ති විඳින්න ඕවා තියාගෙන පවත්වාගෙන යන්න ඕවා පවරන්න ඕවා විකුණන්න මේ හැම දෙයකම පුතාට නීතිය මගින් අවසරයක් හම්බෙලා තියෙනවා රටේ නීතියෙන් අවසර තියෙනවා ඔයාගේ වාහනේට ඔයාගේ ඉඩමට ඔයාගේ ගෙදරට ඔයාට කැමති දෙයක් කරන්න ඒක කැමති ඒක ව්‍යාපාරයකට දාන්න පුළුවන් ඒක කඩලා විනාශ කරලා දාන්න පුළුවන් කැමති කෙනෙක්ට පවරන්න පුළුවන් ඕන නම් විකුණන්න පුළුවන් භුක්ති විඳින්න පුළුවන් කැමති දෙයක් කරගන්න රටේ නීතිය මගින් ඔයාට නිදහස දීලා තියෙනවා අන්න පෞද්ගලික දේපල හිමිකමක් නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් පෞද්ගලික දේපල හිමිකම රයිට් තව ඡේදයක් තියෙනවා ඒක පොඩ්ඩක් කියවගන්න දෙවෙනි ඡේදය වෙළඳපොළ ආර්ථිකයක් තුල පෞද්ගලික අංශයට මෙම දේපල පවත්වා ගැනීම පුද්ගලයෙක් විදිහට ව්‍යාපාරයක් ලෙස හෝ සමාගමක් ලෙස සිදු කළ හැකියි. තව කතාවක් කියනවා. මේ වෙළඳපොළ ආර්ථිකය ඇතුලේ මේ දේපල පවත්වා ගන්නවා කියන වැඩේ එක්ක පුද්ගලයෙක් විදිහට කරන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරයක් එහෙම නැත්නම් පුතේ සමාගමක් විදිහට කරගෙන යන්නේ හැකියාවක්. ඔයාලා accounting ඉගෙන ගන්නවානේ. ඔය accounting වලට එහෙම accounting කරන කට්ටිය, ආර්ට් කරන කට්ටියට නම් මේක අවුලක් නෑ. accounting subject එක ඇතුලේ highlight කරන්න කියපු ටික ආයෙ කියන්න. මේ ටික පොතේ. highlight කරන්න කිව්වේ දෙවනි ඡේදය. ඒ කියන්නේ ඔය 15 වෙනි පිටුවේ මම ලිව්ව තැනට කඩේරි වලට පල්ලෙහින් තියෙන ඡේදයේ දේපල පවත්වා ගැනීම, විකිණීම, පැවරීම හා භුක්ති විඳීම. අන්න ඒ කොටස highlight කරන්න. මෙන්න මෙතන. මේ ටික දේපල පවත්වා ගැනීම, විකිණීම, පැවරීම හා භුක්ති විඳීම. අන්න ඒ ටික highlight කරගන්න. දේපල විකිණීම, පවත්වා ගැනීම, භුක්ති විඳීම හා පැවරීම. ඔන්න ඒ කතන්දර ටික highlight කරන්න. ඉතින් accounting කරන කට්ටිය ඔයාලට කියා දෙනව නේද? ව්‍යාපාරයක් කියන්නේ
ඒකේ අයිතිකාරයාගෙන් වෙන් වෙච්ච වෙනම ඒකකයක් කියලා කතන්දරයක්. අර ව්‍යාපාර ඒකක සංකල්පය කියලා එකක් කියලා දෙන්න. තාම කියලා දීලා තියෙනවද නැද්ද මම හරියට දන්නේ නැහැ. කවුන්ටි සිලබස් එක යන විදිය කොහොමද දන්නේ නැහැ. එතකොට ඒක එක තැනක කියලා දෙනවාට ව්‍යාපාර සංකල්පය ඇතුලේ මේ ව්‍යාපාරයක් කියන්නේ මේ අයිතිකාරයාගෙන් වෙන් වෙච්ච වෙනම ඒකකයක්. ඒකින්ද තමයි මේ සංකල්පය මත පදනම් වෙලා තමයි අර වාගේ ව්‍යාපාරේ ගිණුම් තැබීම් කරන්නේ. ඔයා ව්‍යාපාරයෙන් සල්ලි ටිකක් අරගෙන ගෙදර ගියාම ඒක ගැනිලි විදිහට දාන්න. එහෙම කරනවා. ගැනිලි වලට දානවා. ඔයා ගෙදරින් සල්ලි ටිකක් අරන් ඇවිල්ලා ව්‍යාපාරයට දැම්මම ඒක ප්‍රාග්ධනයක් විදිහට සලකන්නේ. අන්න එහෙම කරන්න හේතුව තමයි ව්‍යාපාරය ඔයාගෙන් වෙන් වෙච්ච වෙනම පාර්ශවයක් විදිහට සලකනවා. ඒ වගේම සමාගමක්. ඔයාට ව්‍යාපාර අධ්‍යයනයේ වගේ විෂයන් වල උගන්වනවා. ගිණුම් කරන්නේ උගන්වනවා. සමාගමක් කියන ආයතනය. එයාගේ නමින් දීපල පවත්වාගෙන යන්න පුළුවන්. සමාගමේ නමින් නඩු පවරන්න පවා පුළුවන්. නීතිය ඉදිරියේ සමාගමක් කියන්නේ මිනිස්සෙක් විදිහට පිළිගන්නවා. එහෙම කියනවනේ. ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම් කරන වගේ විෂයන් වල අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ නීතිය ඉදිරියේ මිනිස්සෙක් විදිහට සලකනවා. නීතිය ඉදිරියේ දීපල පවත්වා ගන්න පුළුවන් කෙනෙක් විදිහට සමාගම සලකනවා. එහෙනම් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක මේ දීපල තියන් ඉන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. ඒක ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් සමාගමක් වෙන්නත් පුළුවන්. ඒක තමයි සමාගම් වල සමාගමේ නමට එක එක ව්‍යාපාර එහෙම කියන එක. සමාගමක නමට තව ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය තියෙන්නේ සමාගමේ නමින් ලියාපදිංචි වෙනවා. සමහර දීපල තියෙනවා. ඔය දැන් ආයතන තියෙන්නේ. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ආයතන මංචි බිස්කට් එක, වැලිබන් බිස්කට් එක වගේ ඒවල. ඔයාලා දැකලා තියෙන ගෙවල් පැත්තේ යන ඔය මංචි බිස්කට්, මැලිබන් බිස්කට් එහෙම දාගෙන ලොරි යන්නේ. කඩවල වලට බඩු දාන්න. මේ ලොරි වල අයිතිකාරීත්වය තියෙන්නේ, හිමිකාරීත්වය තියෙන්නේ මංචි බිස්කට් කම්පැනි අයිතිකාරයට. ඒ අයිතිකාරයාගේ ලොරි නෙමෙයි ඒක. ඒව කම්පැනි වල. ඒක ඒ බිස්කට් කම්පැනි ලොරිය. ඒ කම්පැනියට අයිති ලොරිය. ඒක ලොරිය අයිතිකාරීත්වය තියෙන මංචි කම්පැනිට. නැතුව මංචිගේ අයිතිකාරයට නෙමෙයි. අන්න ඒ වගේ. දේපලින් ගම පෞද්ගලිකාංශයේ කියද්දී මිනිස්සෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්. ඒ කාට හරි පෞද්ගලිකව දේපල අයිතියක් තියෙනවා. එහෙනම් පුතේ මෙන්න නිදහස් වෙළඳපොළ ආර්ථිකයක තියෙන එක ප්‍රධාන ලක්ෂණයක් පෞද්ගලික දේපල හිමිකාරීත්වය. රයිට්. මේ මම කිව්වනේ අපේ ක්ලාස් එකේ අර ගිය සතිය වෙනුවට මම මේ සතිය වලට ඉස්කෝලේ නිවාඩු මාර්තු වල වලට ඉස්කෝලේ පටන් ගනි ගොඩක් වෙලාවට පටන් ගන්නවා. පටන් ගත්තේ නැති කට්ටියට අනෙක් කට්ටියට සුපුරුදු විදිහට මාර්තු 5 වෙනිදාන් පස්සේ මාර්තු 7 ඉඳලා ඉස්කෝලේ තියෙනවා. ඉතින් ඊට කලින් එක්ස්ට්‍රා ක්ලාස් එකක් දානවා. මම දවස කියන්නම් ආර ගෲප් එකේ මෙහෙජ් එකක් දාලා නැත්තම් ප්‍රයිවට් මෙහෙජ් එකක් එවන්නම්. ඒක දවස් යන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් උදේ 8:00 ඒ කියන්නේ මෙහෙම. අපි ක්ලාස් කරන දවස් දෙකක් එකට එකතු කරපු වෙලාවක්. ඒ කියන්නේ ඒ සතියේ සිකුරාදා රැය යන ක්ලාස් එකත් එහෙමම යනවා. ඊට අමතරව සතියේ මැද හෝ කවදා හරි දවසක් ගන්නවා. එදාට උදේ 8:00 විතර ක්ලාස් එක පටන් අරගෙන 8:00 ඉඳන් 10:00 විතර නිකන් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ 10:00 විතර ඉන්ටර්වල් එකක්. ඒක 10:00 ඉඳන් 11:00 කාලෙ විතර නිකන් විනාඩි 45 විතර ඉන්ටර්වල් එකක්. ඊට පස්සේ ඒ ඉන්ටර්වල් එක ඉවර වෙලා ඊළඟට ආයෙ පාරක් 11:00 තඬෝ 11:00 පටන් ගත්තා කියලා. 11 ඉඳන් 1 වෙනකන් ක්ලාස්. එකට ඉවරයි. මෙයා ඊටසේ ගිහලා අනෙක් ඉන්ටර්වල් එක ගත්තා. ඒක සමහර විට 8:00 පටන් ගනි, සමහර විට 8ට පටන් ගන්නවා. අපි 8ට පටන් ගත්තොත් 8 ඉඳලා 10 වෙනකන් උගන්වනවා. ඊට පස්සේ 10ට විතර අපි ඉන්ටර්වල් එකක් ගමු. 10 මාර්ට විතර ආයෙ පටන් ගමු. 12 මාර්ට එකට විතර ඉවර කරමු. රයිට්. එතකොට පොඩ්ඩක් අමතර දවස් දෙකක් ඒ කියන්නේ පන්ති දවස් දෙකක් ඒ දවසින් අල්ලගමු. හරි. එහෙම අමතර දවසක් දානවා. ඒ දවස කවද්ද කියලා මම ලබන සතියට කලින් වගේ මම ගෲප් එකේ මෙහෙජ් එකක් දාලා පුතාලට දැනුම් දෙන්නම්. හරි. ඒක ෆිසිකල් ක්ලාස් වලත් ඔන්ලයින් ක්ලාස් වලත් දෙකටම පොදුයි. මම ඒකට මෙහෙජ් එකක් දෙන්නම් පුතාලට කවද්ද කරන්නේ කියලා ක්ලාස් එක. රයිට්. එහෙනම් අද වැදගත් දේවල් ටිකක් කතා කරමු. මට විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔයාලගේ එක බැච් එකක් ගිහලා ඉවරයි. අනිත් බැච් එක 22 කට්ටිය. එයාලා මේ අවුරුද්ද අන්තිම එක්සෑම් ලියයි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඔයාලා ලියන්න දැස් වෙන්න ඕනේ.
ඉතින් එහෙම ලෑස්ති වෙද්දි ඔයාලට කියන්න දේවල් ටිකක් මම අර කිව්ව විදිහට මෙහෙම වැරදි පාරවල් ටිකක් තියෙනවා. ඒක වැරදි කියන්නේ අපේ ටාගට් එකෙන් එළියට පන්නන දේවල්. ඒ දේවල් අර අපි කාලයට මෙහෙම වැඩ කරන්න කියන්නේ ඒවා හරි කාලේ ආවම. ඒතකොට එහෙම වැඩ කරන්න එහෙම නොකර හිටිය කට්ටියට මේ පාර අන්න මේ එක්සෑම් ලඟ ඉදී යාලට ලොකු පීඩනයකින් ඒගොල්ලෝ එක්සෑම් එකට ලඟ වෙනකොට පන්තියේ පේපර් එකක් කරලා ලකුණු දුන්නාම ලකුණු අඩු වෙද්දී අන්න අවුල්. මම ඒ දවස්වල වැඩ කරාට මගේ ලකුණු අද අඩු වෙන්නේ නැහැ. ඊට පස්සේ පේපර් එක පන්තියේ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරද්දී යාළුට මතක් වෙනවා මෙන්න මේ මාස දෙකකට කලින් කියා දුන්නේ. මේ ගිය මාසේ මේ වගේම ගාණක් අපි පන්තියේ හැදුවා. එකක් නෙමෙයි ගණන් 4ක් විතර ආයෙ හැදුවා. අනේ හදපු එක තමයි මට මේ ආයෙ වැරදිලා තියෙන්නේ. එතකොට ඒ අන්තිම මාස දෙකේ පාඩම් කරන්න ලෑස්තිලා ඉන්න කට්ටියට ඒක වෙනවා. එතකොට යාළුට විභාගේ ලඟ වෙද්දි පේපර්ස් ගත්තාම ලකුණු අඩුයි. ලේසි පේපර් ලකුණු අඩු වෙනවා කලබලෙන්. එතකොට බොරුවට ඔළුවට මහන්සියක් එනවා. අනේ මම පාඩම් කළා මදි. තව කල් මදි කියලා බොරුවට බය වෙනවා. ඒ හින්දා තමයි මම කියන්නේ දැන් ඉඳන්ම වැඩ ටික කරගෙන යන්න. අර මම කිව්ව જાතිය එක එක මේ ලක්ෂණ ටික පහළ වෙනවා නම් එතකොට මත තියාගන්න. අන්න මේ දේ වෙන්න හදන්නේ. ඊට කලින් මම අහපුව ට්‍රැක් එකට වයින්න ඕනේ. හරිද? එහෙනම් ඒ විදිහට වැඩ ටික කරන්න ෂෝට් නෝට් ටික ගහන්න. මට ගෙස්ට් එක ගහපු ෂෝට් නෝට් ටික හැමෝම ඒවල තිබුණේ නැහැ. දැන් මේ ටියුට් එකේ මේ වෙනකන් ෂෝට් නෝට් ටික මට අද වෙනකන් එවුවේ නැති කට්ටිය. අද පාඩමක් ගහලා ෂෝට් නෝට් ටික එවන්න මම ඒගේ අඩුපාඩු වැරදි දාන්න පුළුවන් දේවල් තියෙනවද කියලා බලන්න. රයිට්. එහෙනම් පුතේ වැඩ කරන්න පාඩම් කරන්න. අපි ලබන සතියේ ක්ලාස් එකේදී ආයෙ පාරක් හම්බෙමු. හැමෝටම අයබෝවන්. එක්ස්ට්‍රා ක්ලාස් එක දාන දවසට මම ඔයාලට ගෲප් එකේ මැසේජ් එකක් දාලා කියන්නම් මෙන්න මේ දවසේ තියෙනවා කියලා. ඒ කියන්නේ හෙට තියෙනවා කියලා කියන්නේ දවස් 4ක් විතරවත් කලින් කියන්නේ මම මෙන්න මේ දවසේ තියෙනවා කියලා. ඒ නිසා ඔයාලට දවස් වෙන් කරගන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ දවසේ මොකක් හරි තවත් ක්ලාස් එකක් දාලා තියෙනවා නම් මට ඒකට කල් තියා කියන්න. මෙන්න මේ දවසේ මට ක්ලාස් එකක් තියෙනවා සර් මේ වෙලාවට කියලා. ඒතකොට අපි පන්ති අනිත් පුතාලත් එක්ක කතා කරලා ටයිම් එක පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න පුළුවන් නම් කරලා බලන්න. රයිට්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හොඳට පාඩම් කරන්න, වැඩ කරන්න, පරිස්සමින් ඉන්න. ලබන සතියේ ආයෙ හම්බෙමු. හරි. good night. ආයෙ බලන්න. හරි පුතේ. ශානි good night.